ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේද වලින් විෂය නිර්දේශයේ වටිනාම මාතෘකාවක් ඉහළම ප්‍රශ්න සංඛ්‍යාවකට වග කියන බරතබන මාතෘකාවක් වශයෙන් අලිවි කළමනාකරණය සාකච්ඡා කරා. අපි ඒ යටතේ පාඩම් පරිච්ඡේද 6ක් සාර්ථකව නිම කළා. අපිට 5 වන සහ 6 වන පාඩම් පරිච්ඡේද දෙකෙන්ම ප්‍රොඩක්ට් මික්ස් නැත්නම් නිෂ්පාදිත මිශ්‍රයට සම්බන්ධ විෂය කරුණු තමයි කතා කරන්න යෙදුනේ. ඇත්තරම ප්‍රොඩක්ට් මික්ස් කියලා පාඩම් පරිච්ඡේදයක් වෙන් කරලා ඒ යටතේ මේ ඔක්කොම කතා කරන්න තමයි හොඳ. මම දන්නේ මොන හේතුව නිසාද කියලා ඒක පාඩම් වලට කීපයකට කඩලා තියෙනවා. කොහොම වුණත් ඉතින් භාණ්ඩ මිශ්‍රය හා සම්බන්ධ සියලුම සංකල්ප පරිච්ඡේද 3කින් හරි ගුණ කරලා තියෙනවනේ. මම කියන්නේ 3ක් අවශ්‍ය නැහැ, එකයි කරන්න ඕනේ. දැන් ඉස්සරහට පවුඩර් දකින්න පුළුවන් ප්‍රවර්ධන මිශ්‍රය, ප්‍රොමෝෂන් මිශ්‍රය එක පරිච්ඡේදයයි. මිල කිරීම මිශ්‍රය එක පරිච්ඡේදයයි. ඒක හොඳයි. මේකෙදි විතරක් කැලියුලට් එකට මම දන්නේ නැහැ කියලා. අපි අද කතා කරන්නේ එතකොට භාණ්ඩ මිශ්‍රය හා සම්බන්ධම සංකල්ප දෙකක් වන ඇසුරුම් කරණය සහ ලේබල් කරණය ගැනයි. තේරුණාද? නිෂ්පාදිත සඳහා ආකර්ෂණීය ඇසුරුමක් හා ලේබලයක් සැලසුම් කිරීම කියන පරිච්ඡේදය. අපි දන්නවා බොහෝ නිෂ්පාදිත වලට අද ඇසුරුමක් පැකේජ් එකක් පාවිච්චි කරනවා. ලේබලයකුත් තියෙනවා. ලේබලය කෙසේ වෙතත් ඇසුරුමක් නොමැති වුණොත් එහෙම මේ භාණ්ඩයේ මිලදී නොගන්න තරම් ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. දැන් නිකන් හිතන්න දැන් සමහර ඇසුරුම් කළ භාණ්ඩ ඇසුරුම ඉවත් කරලා අලිවි කරොත් අපි මිලදී ගන්න පොඩ්ඩක් මැලිකමක් දක්වන්නේ නැද්ද? මේක හොර භාණ්ඩයක්ද, ව්‍යාජ භාණ්ඩයක්ද, බාල භාණ්ඩයක්ද විවිධ මත එනවනේ. අපිට ඇසුරුමක් තියෙනකොට අපිට විශ්වාසය වැඩි. හිතන්න නෙස්ටමෝල් ටින් එකක හරිද? ටින් එක අයින් කරලා අපි දුම් පොලිතින් බෑග් එක දාලා හොඳට ගැට ගහලා නෙස්ටමෝල් කියලා ලේබල් එකක් අලවලා අලිවි කරනවා. අපි ගන්න පොඩ්ඩක් හිත හරි නෑ නේද එහෙම? අනේ වගේ ඇසුරුමක් කියන්නේ භාණ්ඩයට පළමුව ආකර්ෂණය ගෙන දෙන අලෙවි කරන උපාය මාර්ගයක්. නැත්නම් ප්‍රවර්ධන උපාය මාර්ගයක්. නැත්නම් අලෙවි කරන මෙවලම. දැන් ඇසුරුම් කරන්නේ මූලික ඉලක්කය භාණ්ඩයට ආරක්ෂාවක්නේ. භාණ්ඩයට ආරක්ෂාව. එසේ වුවද වර්තමානයේ වන විට ඇසුරුම් කරන්නේ නැත්නම් ඇසුරුම අලෙවි කරන උපාය මාර්ගයක් හෙවත් ප්‍රවර්ධන උපාය මාර්ගයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඩබල් ඇක්ටින්. එක් අතකින් භාණ්ඩයට ආරක්ෂාව සලසනවා. එක් අතකින් ප්‍රවර්ධන උපාය මාර්ගයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකනේ සමහර ඇසුරුම් හරිම ආකර්ශනීයයිනේ. ඇසුරුමකින් බොහොම පහසුවෙන් භාණ්ඩයට ඉහළම ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන්. තේරෙනවද? අපි බලමු මුලින්ම ඇසුරුම නැත්තම් ඔකටම දවටනය කියලා කියනවා. ඇසුරුම නැත්තම් දවටන එක්කෝ රැපර් කියලා කියනවා නැත්තම් පැකේජ් කියලා කියනවා භාෂාවෙන්. භාණ්ඩයක් බහාලීමට හෝ එතීමට නැත්තම් දැවටීමට දෙකම හරි. එක්කෝ භාණ්ඩයක් බහාලන්න. දැන් බෝතලයක තියෙන බහාලන්නනේ. ටින් එකක බහාලන්න. එහෙමනේ ප්ලාස්ටික් කෑන් එක බහාලන්න නේ. බහාලීමට හෝ එක්කෝ එතීමට නැත්තම් දැවටීමට යොදා ගන්නා මාධ්‍යයක් වෙන්න අදහස් වේ. ඇසුරුමක් කියන්නේ එක්කෝ භාණ්ඩයක් බහාලන්න නැත්තම් එතීම හේවත් දැවටීමට යොදා ගන්න ඕනම මාධ්‍යයක්. ඇසුරුමක මූලිකම අරමුණ භාණ්ඩයට ආරක්ෂාව ලබා දීම වුවත් වර්තමානයේදී එය අලෙවි කරන උපකරණයක් හෙවත් ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙසද භාවිතා කරයි. හරිනේ? ඇසුරුමක මූලිකම අරමුණ භාණ්ඩයට ආරක්ෂාව ලබා දීම. වුවත් වර්තමානයේදී එය අලෙවි කරන උපාය වර්තමානයේදී අලෙවි කරන උපකරණයක්. අලෙවි කරන උපකරණයක්. හෙවත් ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙසද භාවිතා වෙනවා. පැහැදිලිවම හරි. මොකද වර්තමානයේදී ඇසුරුමක් වෙනුවෙන් සාපේක්ෂව වැඩි පිරිවැයක් දරනවා. ඇසුරුම සමහරට නිෂ්පාදකයම කරන්නේ නැහැ. ඒ ඇසුරුම් ඩිසයින් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ ප්‍රචාරණ නියෝජිත ආයතන තියෙනවා. විශේෂඥතාවයක් දක්වන ඩිසයිනර්ස්ලා නිර්මාණකරුවන් ඉන්නවා. ඒගොල්ලන්ට ලොකු මුදලක් ගෙවලා තමයි ඇසුරුම ඩිසයින් කරගන්නේ. ඒකේ වර්ණ සංයෝජනය සකස් කරගන්නේ. ඉතා ඉහළ පහසුකම් තියෙන මුද්‍රණ සමාගම් ලවා තමයි ඒව මුද්‍රණය කරගන්නේ.
නැත්තම් ඇසුරුම් සකස් කරන ආයතනව තමයි සකස් කරගන්නේ. ඒ මොකද ඇසුරුම ප්‍රධානම අලෙවිකරන උපාය මාර්ගයක්. නැත්තම් ප්‍රවර්ධන උපාය මාර්ගයක්. පළමුව අපි දකින්නේ භාණ්ඩය නෙමෙයි ඇසුරුම. ඒ නිසා ඇසුරුම සිත් ගන්නාසුළු පාරිභෝගික සිත පිනවන විශ්වාසනීය නැත්තම් ඉතා අංග සම්පූර්ණ පරිපූර්ණ ඇසුරුමක් වෙන්නට ඕනේ. පැහැදිලිනේ? ඊළඟට ඇසුරුම් කරණය. මේ verb එක පැකේජින් කියන එක. ඒ කියන්නේ භාණ්ඩයක් බහලුවක් හෝ දවටනයක් මගින්. බහලුවක් කියන්නේ කන්ටේනර් එකක් වෙන්න පුළුවන්, ටින් එකක්, බෝතලයක් හරිනේ. බහලුවකම අර නාවක ප්‍රවාහනටි පාවිච්චි කරන කන්ටේනර්ස් තියෙන යකඩ ඒකත් බහලුවක් තමයි. පොදුවේ බහලුවක් කියන්නේ කන්ටේනර් එකක් වෙන්න පුළුවන්, ටින් එකක්, ප්ලාස්ටික් භාජනයක්, තේරුණාද? බෝතලයක් වෙන්න පුළුවන්. භාණ්ඩයක් බහලුවක් හෝ දවටනයක් රැප එකක් මගින් ආවරණය කිරීමට කටයුතු කිරීම තමයි ඇසුරුම් කරණය කියන්නේ. භාණ්ඩයක් බහලුවක් හෝ දවටනයක් මගින් සුරක්ෂිත ආකාරයෙන් ඒ වගේම ආකර්ශනීය ආකාරයෙන් ආවරණය කිරීමට කටයුතු කිරීම තමයි ඇසුරුම් කරණය කියන්නේ. ඇසුරුම් කරන්නේ අනිවාර්යයෙන්ම සුරක්ෂිතවත් කරන්න ඕනේ, ආකර්ශනීයවත් කරන්න ඕනේ. ආරක්ෂාව ලැබුණොත් මදි සුරක්ෂිත නැත්නම් අපි තුමු නිකම්ම භාණ්ඩයක් බහලන ගෝණියක් වගේ ගැට ගන්නවා. ආකර්ෂණය නැහැ. නිසා මේක කරන්න ඕනේ ආරක්ෂිතව ආකර්ශනීය ලෙස. ආරක්ෂිතව ආකර්ශනීය ලෙස තමයි මේක කරන්නට ඕනේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට ඇසුරුමක ප්‍රභේද. ඇසුරුමක දරුණේ මූලික ප්‍රභේද තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික ඇසුරුම, ප්‍රයිමරි පැකේජ්. මේ කියන්නේ භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන ඇසුරුම් කොටස ප්‍රාථමික ඇසුරුම වේ. භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන ඇසුරුම් කොටස. මුලින්ම භාණ්ඩයේ ස්පර්ශ වෙන්නේ මොන ඇසුරුමටද? ඒක තමයි පළවෙනි ඇසුරුම. ඇසුරුම් කරන මට්ටමේ පළවෙනි මට්ටම. ඒක තමයි ප්‍රයිමරි පැකේජ් කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කිරිපිටි ඇසුරුම් කරන්න පාවිච්චි කරන ලැමිනේටින් ඇසුරුම. අර ඊය කඩදාසිය වගේ. ඒකේ තමයි මුලින්ම කිරිපිටි කියන භාණ්ඩේ ස්පර්ශ වෙන්නේ. ඒක තමයි ප්‍රයිමරි පැකේජ් කියන්නේ. තේරුණාද? ඔන්න අපිට ලියන්න පුළුවන් උදාහරණ කිරිපිටි පළමුව බහලන ලැමිනේටින් ඇසුරුම්. ඕක තමයි ප්‍රයිමරි පැකේජ්. මේ ලැමිනේටින් ඇසුරුම නැමැති ප්‍රාථමික ඇසුරුමේ මූලික අරමුණු දෙකක් තියෙනවා. අපි ඒක වෙනම ලියමු. ප්‍රාථමික ඇසුරුමේ අරමුණු. ප්‍රාථමික ඇසුරුමේ මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩයට ආරක්ෂාව. දැන් හිතන්න කිරිපිටි නිකම්ම කඩදාසියක කඩදාසිය ලෙහෙඳු බෑග් එකක දැම්මොත් මොකද වෙන්නේ? හුලං වදිනවනේ. ඉක්මනින් නැෂ්ට වෙනවා, ආරක්ෂාව නැහැ. පොඩ්ඩක් හරි කඩදාසිය නිකන් කොහේ හරි අපි තුමු වෙලෙන්සලක ගබඩා කරද්දි රාක් එක හරි වැදුනොත් හිල් වෙලා අපත යනවා. ආරක්ෂාව නැහැනේ. දැන් ලැමිනේටින් ඇසුරුම මෙහෙම ලේසියෙන් හිල් වෙන්නේ නැහැනේ. හුලං වදින්නේ නැහැනේ. ආරක්ෂිතයි. අනිත් එක තමයි විවිධ ප්‍රමාණයන්ගෙන් වෙළඳ පොළට හඳුන්වා දීම. විවිධ ප්‍රමාණවලින්. දැන් ඇසුරුම් නොතිබුණා නම් ඇංකර්, රත්ති, පැල්වත්ත කිරිපිටි වගේ කිරිපිටි ගෝණිවල ගෙනාව නම් මොනතරම් වදයක්ද බලන්න. එහෙනම් අපිට කිරිපිටි ග්‍රෑම් 250 500 කිලෝක ඉල්ලන ගම මේවා කිරන්න ඕනේ. ඒවට දූවිලි වදිනවා, ප්‍රශ්න ගොඩයිනේ. තේරෙනවද? දැන් එහෙම නැහැ. ග්‍රෑම් 100, ග්‍රෑම් 400, කිලෝයක නැත්නම් ග්‍රෑම් 1000 ආදි වශයෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් වෙළඳ පොළට පහසුවෙන් බහන්න හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් ප්‍රයිමරි පැකේජ් එකේ මූලික අරමුණු දෙකයි. එකක් භාණ්ඩයට ආරක්ෂාව, දෙවැනි එක විවිධ ප්‍රමාණයන්ගෙන් වෙළඳ පොළට ගෙන යාම. තේරුණානේ? එහෙනම් මේ විභාගයට අහනවා. ප්‍රාථමික ඇසුරුමේ අරමුණු අහන වෙනම ඇහුවොත් අනිවාර්යයෙන්ම අරමුණු වෙන මොකුත් නැහැ. ලියන් තියෙන දෙකයි.
පළවෙනි එක තමයි භාණ්ඩයට ආරක්ෂාව. සැලසීම. දෙවැනි එක තමයි වෙළඳ පොළට විවිධ ප්‍රමාණවලින් සැපයීම නැත්නම් ලබා දීම. නොය අරමුණු දෙකෙන් පාවිච්චි කරන ඇසුරුම තමයි ප්‍රාථමික ඇසුරුම කියන්නේ. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට දෙවන ඇසුරුම් කොටස. ද්විතීයික ඇසුරුම secondary package. ප්‍රාථමික ඇසුරුමට පිටතින් නැති ඇසුරුම් කොටස මෙන්න අදහස් වේ. ප්‍රයිමරි පැකේජ් එකට බාහිරින් තියෙන ඇසුරුම් කොටස තමයි. දෙවන ඇසුරුම් කොටස තමයි ද්විතීයික ඇසුරුම කියන්නේ. තේරෙනවනේ? උදාහරණයක් වශයෙන් අපි දැන් ගත්තේ ඇන්කර් කිරි පැකට්ටුවනේ. එහෙනම් ඒ ඇන්කර් කිරිපිටි ඇතුළත් ලැමිනේටින් ඇසුරුම. ඇන්කර් කිරිපිටි ඇතුළත් ලැමිනේටින් ඇසුරුම බහලනවා වර්ණ කාඩ්බෝඩ් ඇසුරුමක. දැකලා තියෙනවනේ නිල් පාට සුදු පාට ෆෝකලනේ. ෆෝකලේ හොඳ වර්ණ සංයෝජනයක් සහිත සමහරට ආකර්ශනීය පින්තූර රූපරාමු සහිත හොඳ ලස්සන කාඩ්බෝඩ් පෙට්ටික ඇතුළත් කරනවා. ඒක තමයි මේ ද්විතීයික ඇසුරුම. එහෙනම් ප්‍රයිමරි පැකේජ් එක ස්පර්ශ කරන ඊළඟ ඇසුරුම් කොටස තමයි ද්විතීයික ඇසුරුම කියන්නේ. උදාහරණයක් වශයෙන් ඇන්කර් කිරිපිටි අඩංගු ලැමිනේටින් ඇසුරුම බහලන වර්ණ කාඩ්බෝඩ් ඇසුරුම. හරිනේ? ඊළඟට මේකෙත් තියෙන අරමුණු. එහෙනම් අපි ලියමු ද්විතීයික ඇසුරුමේ. ද්විතීයික ඇසුරුමේ අරමුණු. මේකෙත් අරමුණු දෙකයි. ද්විතීයික ඇසුරුම අරමුණු. පළවෙනි එක මොකක්ද? පළවෙනි එක තමයි ප්‍රාථමික ඇසුරුමට ආරක්ෂාව දීම. දැන් ඇන්කර් ලැමිනේටින් ඇසුරුම සමහරට අපි තුමු වෙලෙන්සලක තියෙද්දි මීයෝ හැම ඉන්නවනේ නේ. මීයෝ රැට වැඩ පටන් ගන්න. ලයිට් ඕෆ් කරන් පස්සේ හිල් කළොත් ඒක පරිභෝජනේ නුසුදුසුයි. හුලං වදිනවා. නැශ්‍ය වෙනවා ඉක්මනට. එහෙනම් ඒක ආරක්ෂා වෙනවා කාඩ්බෝඩ් එක. මොකද එයාට මුලින්ම හිල් කරන්න පුළුවන් කාඩ්බෝඩ් ඇසුරු. මේකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. අපි දුම් බින්දින සුළු එකක් කියලා. තීන්ත බෝතලයක් අපි කර ලියන පෑන් වල දාන තින්ත කූඩුව කියලා කියන්නේ තින්ත බෝතලේ. ඒ තින්ත බෝතලේ කාඩ්බෝඩ් පෙට්ටියක බහලීම තුලින් හදිස්සිය බිම වැටුණොත් බින්දෙන්නේ නැහැ. ආරක්ෂාව. එහෙනම් පළවෙනි එක තමයි ප්‍රාථමික ඇසුරුමට ආරක්ෂාව සැලසීම. දෙවෙනි එක මොකක්ද? භාණ්ඩයට පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම. ඇත්තටම භාණ්ඩයට පාරිභෝගික ආකර්ෂණය ලැබෙන ඇසුරුම තමයි මේ. මොකද පාරිභෝගිකයාගේ නෙත ගැටෙන සිත් ගන්න අසුරු ඇසුරුම් කොටස තමයි මේ දෙවෙනි කොටස. ලැමිනේටින් ඇසුරුම දැන් කාඩ්බෝඩ් ඇසුරුමට ඇතුළට යනවනේ. ඒක පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ වයිවරණ පින්තූර රාමු සහිතව සිත් ගන්න අසුළු ආකාරයෙන් හදන බොක්ස් එක පැකට් එක තමයි පාරිභෝගිකයාගේ නෙත ගැටෙන්නේ. ඒකට තමයි අපි ආකර්ෂණය වෙන්නේ. බිස්කට් ටින් එකක් හිතන්න. අපි බිස්කට් ටින් එකේ හැඩය, ඒකේ වර්ණ සංයෝජනය, ඒකේ නිමාව අපි ඒකත් එක්කනේ බිස්කට් පැකට් එක ගන්න අපිට උනන්දුවක් ඇති වෙන්නේ.
තේරුණාද? ඒ පැකින් එක අයින් කළොත් එහෙම මොකද වෙන්නේ? අපි මිලදී ගන්න උනන්දු වෙන්නේ. එහෙනම් පළවෙනි එක ප්‍රාථමික ඇසුරට ආරක්ෂාව, දෙවෙනි එක පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම. එහෙනම් දෙවෙනි එක පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම. පැහැදිලිනේ? අපි බලමු තුන්වෙනි ඇසුරුම් කොටස. තෘතීක නැත්තම් නාවුක නැත්තම් ප්‍රවාහන ඇසුරු නම් තුනම හරි. තෘතීක එක්ක තෘතීය දෙකම හරි. තෘතීක කියලාත් මේක කියනවා. තෘතීය කියලාත් කියනවා දෙකම හරි. එක්ක තෘතීක නැත්තම් තෘතීය ඇසුරුම නැත්තම් නාවුක ඇසුරුම නැත්තම් ප්‍රවාහන ඇසුරුම. ටර්ටියරි පැකේජ් නැත්තම් ෂිපින් පැකේජ්. මේ කියන්නේ ප්‍රාථමික හා ද්විතීයික ඇසුරුම් සහිත භාණ්ඩ කට්ටලයක් බහාලීමට යොදා ගන්නා අවසන් ඇසුරුම් කොටස මෙන්න දහස් වේ. ඒ කියන්නේ ප්‍රාථමික හා ද්විතීයික ඇසුරුම් සහිත භාණ්ඩය තියෙනවානේ. දැන් හරියට භාණ්ඩයේ මුලින්ම ප්‍රාථමික ඇසුරුමේ ඇතුළත් කරා දැන් ද්විතීයික ඇසුරුමට දැම්මා. අන්න ඒ ඇසුරුම් සහිත භාණ්ඩ කට්ටලයක් බණ්ඩල් එකක් බහාලීමට යොදා ගන්න අවසන් ඇසුරුම් කොටස තමයි තෘතීය ඇසුරුම නැත්නම් නාවුක ඇසුරුම කියලා කියන්නේ. බොහෝ විට කිරිපිටි පැකට් ගන්නකො ඇන්කර් මැලිබන් ඒ වගේ ඒ කිරිපිටි පැකට් සමහර 24ක් බහලන බොක්ස් එකක් තියෙනවා 48 දැන් එහෙම දුසිමක් නේ කියන්නේ 12ක් නෙවෙයි 24ක් දුසින් දෙකක් නැත්නම් දුසින් හතරක් 48ක් බහලන කාඩ්බෝඩ් පෙට්ටිය තියෙනවා ඒක ලේසි තේරෙනවද පහසුයිනේ අන්න ඒක තමයි මේක දාස් කරන්නේ එහෙනම් උදාහරණයක් අපිට ලියන්න පුළුවන් ඇන්කර් කිරිපිටි ඇසුරුම් කට්ටල් ලෙස බහාලන විශාල කාඩ්බෝඩ් පෙට්ටි නැත්තම් ඇසුරුම් ඊළඟට මෙන්න මේ තෘතීය ඇසුරුමේ අරමුණු තියෙනවා හරිද නැත්තම් තෘතීක ඇසුරුමේ අරමුණු මේකෙත් අරමුණු තියෙනවා ඒකෙත් අරමුණු දෙකයි විශාල කාඩ්බෝඩ් ඇසුරුම් දැන් නෞකා ප්‍රවාහනයේදී වානේ තහඩු වලින් තල්ලද ඇසුරුම තියෙන පෙට්ටි වානේ පෙට්ටි එවන කන්ටේනර් කියලා කියන්නේ ඒකත් තෘතීය ඇසුරුමක් ඒකත් අරමුණු තියෙනවා විශාල කාඩ්බෝඩ් පෙට්ටි විශාල ලෑලි පෙට්ටි නේ තෘතීය ඇසුරුම මොනවද අරමුණු එකක් තමයි සුරක්ෂිත ලෙස ගබඩා කිරීම දැන් වෙන වෙනම ඇන්කර් පැකට් වෙලෙන්සලක හෝ ගබඩාවක හෝ ගබඩා කරාම ඒක සමහර සත්තු විනාශ කරන්න පුළුවන් බිමවල ඉරෙන්න පුළුවන් ඒක ආරක්ෂණ කාඩ්බෝඩ් පෙට්ටි පිටින් තිබ්බා හරිද විශේෂයෙන්ම ප්‍රවාහනය පැටවීම ගොඩබෑම සුරක්ෂිතයි හරිද එකවර විශාල තොගයක් හොඳින් පැක් කරන්න පුළුවන් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් එකවර යන්න පුළුවන් ලොරියකද කන්ටේනර් එකක් ඇතුළේද වෑන් රථයක් තුලද ගොඩක් ගෙනියන්න පුළුවන් අනික ප්‍රවාහනයේදී ගැස්සීමෙන් පැද්දීමෙන් වන හානි අඩු වෙනවා එහෙනම් ගබඩා කිරීම හා ප්‍රවාහනය කියන දෙක සුරක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීම තමයි මේ තෘතීය ඇසුරුමේ අරමුණු වෙන්නේ. ඒකට ප්‍රවාහන ඇසුරුම කියන්නේ තේ නිසාමයි. ප්‍රවාහනය ආරක්ෂාකාරීව කරගන්න තමයි විශාල කාඩ්බෝඩ් පෙට්ටි, ලී පෙට්ටි, යකඩ පෙට්ටි පාවිච්චි කරන්නේ. තේරුණාද? නෞකා ප්‍රවාහනයේදී මේ කන්ටේනර් ක්‍රමය ගොඩක්ම යොදා ගන්න නිසා තමයි නාවුක ඇසුරුම කියලා විවරයක් තියෙන්නේ. එහෙනම් පළවෙනි එක තමයි ගබඩා කිරීම සුරක්ෂිත ලෙස ඉටු කිරීම දෙවැනි එක ප්‍රවාහන කටයුතු
සුරක්ෂිත ලෙස ඉටු කිරීම. ඔය සඳහා තමයි මේ තුන්වෙනි ඇසුරුම කොට පාවිච්චි වගේ ප්‍රධාන වශයෙන් ඇසුරුමක ප්‍රභේද තුනක් තියෙනවා. සමහර භාණ්ඩවල ප්‍රභේද තුනක් නෑ, දෙකයි තියෙන්නේ. හරිද? බොහෝ භාණ්ඩවල ප්‍රභේද තුනක් හඳුන ගන්න පුළුවන්. දැන් ඔය විවිධ බීම වර්ග තියෙන එලිෆන්ට් හවුස් එකේ බීම බෝතල් බලන්න, ඒකෙදි ඒ බීම බෝතලයේ තමයි ප්‍රයිමරි පැකේජ් එකයි සෙකන්ඩරි පැකේජ් එකයි දෙකම වෙන්නේ. දෙකම මිශ්‍රිතනේ. බීම බෝතලයට බීම පුරවන බහලනවා. මුඩි ගහනවා. ඉතින් බීම නැත්නම් අපි තුමු ඔරෙන්ජ් ක්‍රෂ් නැත්නම් නෙක්ටෝ සෝඩා වැනි භාණ්ඩයේ පළමු ස්පර්ශ වෙන බෝතලේ ප්‍රයිමරි පැකේජ් එක. පාරිභෝගික ආකර්ෂණය දනවන්නේ මොකද? ඒත් එකෙන්මනේ. ඒක වෙනම පෙට්ටියක බහලා නැහැ නේ. එහෙනම් එතන දෙකම එකයි. හැබැයි තෘතීය ඇසුරුම නැත්නම් නාවුක නැත්නම් ප්‍රවාහන ඇසුරුම වෙනයි. දැකලා තියෙනවනේ අර මේ වගේ ලී වලින් ප්ලාස්ටික් වලින් හදලා තියෙන කේස් මේව බහලන් තියෙන. ඒතර බෝතලේ එහාට මෙහාට හෙල්ලෙන්නේ නැහැ. එකිනෙකට වදින්නේ නැහැ. ගබඩා කිරීම ප්‍රවාහනේ පහසුයි. තේරෙනවද? ගබඩා කරන මේ වගේ රැක්ස් අර පෙට්ටි පිටින් අර පැලට් පැකින් කියලා කියන්නේ. මේ වගේ එකිනෙක අසුරන්න පුළුවන්. ප්‍රවාහනයත් ලේසි. රයිට්. අපි ඊළඟට බලමු යෝග්‍ය ඇසුරුමක් සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරුණු. කිසියම් භාණ්ඩයකට යෝග්‍ය ඇසුරුමක් නිර්මාණය කරන සැලසුම් කරද්දී සාධක කීපයක් සලකන්න ඕන. ඕකත් විභාගයට වරින් වර අහනවා. MCQ ප්‍රශ්න වශයෙන් සප්ලයි ටයිප් එකේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරට අහනෝමයි. එකක් තමයි නිෂ්පාදිතයේ ස්වභාවය. නැත්නම් භාණ්ඩයේ ස්වභාවය. නිෂ්පාදිතයේ ස්වභාවය. උදාහරණ වශයෙන් කැඩෙන බිඳෙන සුළු බව ගැන හිතන්න ඕනේ. කැඩෙන බිඳෙන සුළු භාණ්ඩයක් නම් ඒකට උචිත ඇසුරුමක් වෙන්න ඕනේ. කාඩ්බෝඩ් ඇසුරුමක් නැත්නම් ප්ලාස්ටික් ඇසුරුමක්, ලී පෙට්ටියක් නේ මේ වගේ අර කොටස් කරලා කවුළු වශයෙන් වෙන් කරලා ඒකට ගැලපෙන ඇසුරුමක් වෙන්නට ඕනේ. ඊළඟට දියර වර්ගද ඝන වර්ගද යන බව. දියර වර්ගයක් නේ ඒකට අනිවාර්යයෙන්ම බෝතල් ඇසුරුමක්. එක්ක සුරක්ෂිත ප්ලාස්ටික් ඇසුරුමක්. ඝන දෙයක් නම් සමහරට ලෑලි පෙට්ටියක්. නැත්නම් රිජු ෆෝම් බොක්ස් එකක්. නැත්නම් යකඩ පෙට්ටියක් නේ. දියරද ඝනද අනුව ඇසුරුම වෙනස් වෙනවා. අනික නැශ්‍ය වෙන සුළු බව. ඉක්මනින් නැශ්‍ය වෙන සුළු නම් ඒකට ගැලපෙන ආකාර ඇසුරුමක් වෙන්නත් ඕන. තේරුණාද? අඩු ගානේ ෆ්‍රීස් කරලා, ඒ කියන්නේ සීත කරලා ඒ ෆ්‍රීස් කිරීමේ වාසිය දින කීපයක් හරි රඳව ගන්න පුළුවන් ස්වභාවයේ ඇසුරුමක් වෙන්න ඕන. ලැමිනේටිං ඇසුරුමක්, පොලිතින් ඇසුරුමක්, ඒකට උඩින් ඊට පස්සේ ලැමිනේටිං ඇසුරුමක් ආදී වශයෙන්. එහෙනම් පළවෙනි එක තමයි නිෂ්පාදිතයේ ස්වභාවයට ගැලපෙන ඇසුරුමක් විය යුතුයි කියන කාරණය. දෙවෙනි එක තමයි ඇසුරුමෙන් නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජන. ඇසුරුමෙන් නිෂ්පාදිතයට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගැනත් හිතලා ඕනේ ඇසුරුමක් නිර්මාණය කරන්න. ආවට ගියාට තරඟකාරී ඇසුරුමක් දැක්ක පළිට අපි ඇසුරුම ඩිසයින් කරන්න යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් නිෂ්පාදිතයට ආරක්ෂාවක් ලැබීම. ඇසුරුමෙන් නිෂ්පාදිත ලැබෙන එක ප්‍රයෝජනයක් තමයි ඇසුරුම නිසා භාණ්ඩයට ආරක්ෂාවක් ලැබෙන්න ඕනේ. ආරක්ෂාවක් ලැබෙන්නේ නැත්නම් තේරුමක් නැහැ. අනිත් එක නිෂ්පාදිතේ හඳුනා ගැනීමට පහසු වීම. නිෂ්පාදිත අනිවාර්යයෙන්ම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නත් එපා. නිෂ්පාදිතේ දැන් ඇසුරුම දැක්කම අපි දන්නවා රයිට් මේ අසවල් භාණ්ඩය. අපි ඇසුරුම විවෘත කරලා බලන්නේ නැහැ නේ. තේරෙනවද? අන්න ඒ වගේ ඇසුරුම තුලින් භාණ්ඩය හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒක භාණ්ඩ ලැබෙන ප්‍රයෝජනයක්. ඇසුරුම තුලින් මේක මොන වගේ භාණ්ඩයක්ද? මේකේ දියර වර්ගයක්ද? ආහාර වර්ගයක්ද? නැත්නම් රසායනික ද්‍රව්‍යයක්ද කියලා හොයන්න බැරි නම් තේරුමක් නෑ. ඒකනේ දැන් සමහරලාට ඔය පොලිතින් වගේ ඇසුරුම් වල රසායනික ද්‍රව්‍ය නම් අර මතකනේ මිනිඋලුවක් එහෙම දාන්නේ සංකේතයක් වශයෙන්. ඒක අපිට අග්ගලා අඳුර ගන්න මොකද්ද කියලා මේ. කුඩා ළමයින්ගේ කිරි වීදුරක් අරන් කුඩා ළමයි කිරි බොන එකක් දැක්කොත් අපි දන්නවා මේ කුඩා ළමයට අයිති කිරි ආහාර වර්ගයක් මේකේ තියෙනවා. ඒ වගේ. ඊළඟට නිෂ්පාදිතයේ පිළිබඳ තොරතුරු සැපයීම. ඇසුරුමක් තුළින් නිෂ්පාදිතයට අදාළ තොරතුරු සපයන්න පුළුවන්කමක් තියෙනවා. ලේබලයක් සහිතව රහිතව නිෂ්පාදකයාගේ නම ලිපිනේ. අඩංගු ද්‍රව්‍ය. ගබඩා කිරීමට අවශ්‍ය උපදෙස්. ඕනනම් පරිභෝජනය කරන්න අවශ්‍ය උපදෙස්. ආදී තොරතුරු දෙන්න පුළුවන් නම් ඇසුරුමෙන් ඒක සාර්ථක ඇසුරුමක් වෙනවා. ඊළඟට ආකර්ෂණීය පෙනුමක් ලබා දීම අනිවාර්යයි.
ඇසුරුමකින් තමයි විශේෂම ද්විතීයික ඇසුරුමකින් තමයි භාණ්ඩයට උපරිම ආකර්ෂණයක් ලබා දෙන්නේ. ඒ පාරිභෝගික ආකර්ෂණය වන ප්‍රමාණය මත තමයි ඉල්ලුම නැත්නම් විකුණුම් සහ ලාභ තීරණය වෙන්නේ. ඒ නිසා පාරිභෝගික ආකර්ෂණය ධනවන ඇසුරුමක් නිර්මාණය කරන්න ඕන. එහෙනම් ඒක තමයි ඇසුරුමෙන් නිෂ්පාදිත ලැබෙන ප්‍රයෝජන කියන්නේ. තුන්වෙනි සාධකය තමයි තාක්ෂණික යෝග්‍යතාව. තාක්ෂණික යෝග්‍යතාවය ගැන හිතලා ඇසුරුමක් නිර්මාණය කරන්න ඕන. උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය ආරක්ෂිත බව. ඒ කියන්නේ ආහාර පාන වලදී විශේෂයෙන්ම සෞඛ්‍යයට නොගැලපෙන ආකාරයේ ඇසුරුමක් වෙන්න බෑ. දැන් සමහර ඇසුරුම් ප්ලාස්ටික් ඇසුරුම් කියමුකෝ, සමහර ප්ලාස්ටික් ඇසුරුම් වල සමහර බීම වර්ග ඇසුරුම් කරන්න තහනම් කරලා තියෙනවානේ. ඒ බීම වර්ගය අඩංගු වෙන සමහර අන්නාසි වගේ ඇසිඩ් ගතිය තියෙන මූලද්‍රව්‍ය. ඒකත් එක්ක අර ප්ලාස්ටික් එක ප්‍රතික්‍රියා කරලා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උදා කරන පානයක් බවට පත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැලපෙන තාක්ෂණික යෝග්‍යතාවයක ඇසුරුමේ තියෙන්න ඕන. අනික රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බව. ඒ කියන්නේ මොකක්ද? රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඒක මේ කියන්නේ නියමිත මේක හරියට පැහැදිලි නෑ. මේක නියමිත මාත්‍රාවට අනුව. නියමිත මාත්‍රාවට අනුව. නියමිත මාත්‍රාවට අනුව. තේරෙනවද? රසායන සමහර ඇසුරුම් වල කෙමිකල්ස් තියෙනවා. හැබැයි නියමිත මාත්‍රාව ප්‍රමිතියට යටත්ව. ඒ නිසා හානියක් නැහැ. ඊළඟට කල් තබා ගත හැකි බව. සාමාන්‍යයෙන් ඇසුරුමක් කල් තබා ගත හැකි උපකරණයක් වෙනවා. ඉක්මනින් නැෂ්‍ය වෙන්න බෑ. භාණ්ඩයට පෙර ඇසුරුම නැෂ්‍ය වෙනවා නම් තේරුමක් නැහැ. නිරන්තරයෙන්ම භාණ්ඩයට පසුව තමයි ඇසුරුම නැෂ්‍ය වෙන්න ඕනේ. භාණ්ඩේ පරිභෝජනයෙන් පස්සෙත් ඇසුරුම වෙනත් ප්‍රයෝජන සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔක තමයි තාක්ෂණික යෝග්‍යතාව කියන්නේ. ඊළඟ සාධකය ඇසුරුමේ අංග. ඇසුරුමේ මූලිකාංග ගැනත් අවධානය යොමු කරන්න ඕන. දිග, පළල, බර. ඇසුරුම මොන වගේ දිගකින් හදනවද? මොන වගේ පළලකින් යුක්ත කරනවද? මොන වගේ බරකින්? ඒ වගේම නිෂ්පාදිතේ හැඩය ගැනත් හිතන්න ඕන. නිෂ්පාදිතේ හැඩයට ප්‍රමාණයට හානිකර නොවන, නිෂ්පාදිතේ හැඩයට ප්‍රමාණයට 100%ක්ම ගැලපෙන උචිත ඇසුරුමක් වෙන්නත් ඕන. හඳුන් කූරු කියලා හිතන්නකෝ. හඳුන් කූරු. දැන් හඳුන් කූරු බහලන්න අපි හිතමු අඩි 2ක් විතර පළල පෙට්ටියක්, පැතලි පෙට්ටියක් පාවිච්චි කරොත් ඒක වදයක්නේ පරිහරණය කරන්න, ප්‍රවාහනය කරන්න, ගෙනියන්න. පන්සලට යද්දී නම් මොකද වෙන්නේ? වෙනම අපිට මේ වාහනයක් ගෝනේ හඳුන් කූරු පෙට්ටිය තරම් පහක් ගෙනියන්න. එහෙම වෙන්න බෑ. ඒ නිසා ප්‍රශස්ත දිගක්, ප්‍රශස්ත පළලක්, ප්‍රශස්ත බරක් සහිත ඇසුරුමක් වෙන්න ඕනේ. නිෂ්පාදිතේ හැඩයට මනා ගැලපීමක් තියෙන්නත් ඕන. ඒක තමයි ඇසුරුමේ අංග කියලා කියන්නේ. ඊළඟට වෙලෙන්දාට ඇති පහසුව. ඒ ගැනත් හිතන්න ඕන. ඇසුරුමකින් වෙලෙන්දාට පහසුකම් ලබා දෙන්න ඕන. නැත්නම් එයා ඒ භාණ්ඩය අලිවි කරන්න මැලි වෙනවා. යහුසුළු වෙන්නේ නැහැ. අකමැත්තක් දක්වනවා. එයාගේ වෙලෙන්සලේ භාණ්ඩ එයා විකිණීමට මිලදී ගන්නෙ නැහැ. ඒක විශාල පාඩුවක් කරන නිෂ්පාදකයාට. එhmenan උදාහරණ තමයි ගබඩාකරණයේදී පහසුව. වෙලෙන්දට තමන්ගේ සීමිත ඉඩකඩ තුල අඩු ඉඩකඩක් තුල අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පහසුවෙන් ගබඩා කරගත හැකි වන ආකාරය ඇසුරුම් වෙන්න ඕනේ. ඒ සඳහා තමයි ටර්ටියරි පැකේජ් එක පාවිච්චි කරන්නේ. මොකද තෘතීය ඇසුරුම. හිතන්න කිරිපිටි වගේ කිරිපිටි පැකට් 200 300ක් ගන්නකොට ගෝණි වල ගෙනවත් ඒ ගෝණි 10ක් විතර කොට ගහුවම විශාල ඉඩක් යනවා. නමුත් අර 24 48 පෙට්ටි ගත්තොත් එක උඩ එකට පැක් කරන්න පුළුවන්. සමහර රැක් එක টොප් එකේ උඩත් පැක් කරන්න පුළුවන්. අඩු ඉඩකඩක්. එහෙනම් ගබඩා කිරීමේ පහසුව දනවන ඇසුරුමක් නම් වෙලෙන්දාට පහසුවක් වෙනවා. අනික ප්‍රදර්ශනයේ ඇති පහසුව. මේ ඇසුරුම් පහසුවෙන් වෙලඳුන්ට ප්‍රදර්ශනාත්මකව අසුරා තබන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න නම් පාරිභෝගයට ප්‍රදර්ශනය කරන්න එපේ. එනම් ප්‍රදර්ශනය කළ හැකි මට්ටමේ ඇසුරුමක් වෙන්න ඕන. ඊළඟට ප්‍රවාහණයට ඇති පහසුව. අනිවාර්යයෙන්ම මේ ඇසුරුම ප්‍රවාහණයට පහසු එකක් වෙන්න ඕන. ප්‍රවාහණයේදී ආරක්ෂාකාරීව ප්‍රවාහණය කරන්න. පැටවීම හා ගොඩබෑම පහසුවෙන් කරන්න පුළුවන් වන ආකාරයේ
හොඳ තෘතිය ඇසුරුමකුත් වෙන්නට ඕන. ඊළඟට පාරිභෝගිකයාට ඇති පහසුව හා ප්‍රයෝජන. ඒක නැත්නම් වෙළෙන්ද විතරක් නෙවෙයි අපි ගැනත් හිතන්න ඕනේ. පාරිභෝගිකයාට ඇති පහසුව හා ප්‍රයෝජන ගැන හිතලා ඒකට මැච් වෙන ආකාරي ගැළපෙන ආකාරයේ ඇසුරුමක් වෙන්නට ඕන. උදාහරණයක් වශයෙන් තෝරා ගැනීමට. ඇසුරුම දැක්ක ගමන් අපට බහන්නේ හඳුනගෙන තෝරගන්න පුළුවන් වෙනවා. ඇසුරුම දිහා බලලා මොකක්ද අර ඇසුරුම? ඒක බිස්කට් වර්ගයක්ද, කිරිපිටි වර්ගයක්ද? අපිට එහෙම ව්‍යාකූල තත්ත්වයකටපත් වෙන්න බෑ. ඇසුරුම දකින්න විටම මේ අසවල් බහන්නේ. මේ ඇසුරුම බිස්කට් පැකට් එකක්. මේ ඇසුරුමේ තියෙන සීනි. මේ ඇසුරුමේ තියෙන කිරිපිටි. ටක් ගාලා අපට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. දෙවෙනි එක තමයි රැගෙන යාමට. ඇසුරුම් තියෙනකොට රැගෙන යාම පහසුයි. පහසුයිනේ. දැන් පොල් තෙල් බෝතල් වල ඇසුරුම් කරලා තියෙනවා. ගෙන යාම පහසුයිනේ. එහාට මෙහාට ඕන පැත්තට පෙරලා ගියත් මුක හානියක් නැහැ. මූඩිය සීල් කරලා තියෙනවා. පොල් තෙල් සමහරට අපිට පොලිතින් බෑග් වල බෝතල් බාගේ බෝතලේ ආදි වශයෙන් දුන්නොත් අපිට ඒක බොහොම සුරක්ෂිතව ගෙනියන්න වෙනවා. චුට්ටක් හිල්ලුනොත් අපරාධයක්. වාහනයක නම් වාහනය ඇතුළේ ජරා වෙනවා. ඒ නිසා පහසුවෙන් සුරක්ෂිතව රැගෙන යාමට හැකි ඇසුරුමක් වෙන්න ඕනේ පාරිභෝගික පැත්තේ. ඊළඟට වෙනත් ප්‍රයෝජන සඳහා භාවිතා කළ හැකි වීම. ඇසුරුමක් කියන්නේ මල්ටි බෙනිෆිට් පැක් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි භාණ්ඩය පරිභෝජනය කරලා අවසන් වුණාට පස්සේ ඒ ඇසුරුම අපිට පරිසරයට එකතු නොකර පරිසරයටත් හානියක් නොකරන පරිදි වෙනත් ප්‍රයෝජන සඳහා යොදාගත හැකි ඇසුරුමක් වෙනවා නම් පාරිභෝගිකයට ඒක විශාල සහනයක් වෙනවා. නෙස්ටමෝල් බෝතලේ ගන්නමු. බෝතලේ තියෙන කිරිපිටි ටික පාවිච්චි කරලා අවසන් වුණාන් පස්සේ බෝතලේ සෝදලා වේලලා අපි ඒකේ සීනි දාන්න ගන්නවා. සමහරට ගෙදර හදන මිල්ක් ටොෆි වගේ රස කැවිලි ටිකක් දාන්න ගන්නවා. කූඹියන්නෙත් නැහැ. තේරුණාද? නැත්නම් අපි හිතමු ප්ලාස්ටික් කන්ටේනර් එකක් කියලා. එහෙනම් ඒ ප්ලාස්ටික් කන්ටේනර් එක අපිට පුළුවන් මාළු දාලා ෆ්‍රිජ් එකේ දාන්න ෆ්‍රිජ් එක නරක වෙන්නේ නැහැ. නැත්නම් ඒ කන්ටේනර් අපිට පුළුවන් ඔය ඉතුරු වෙන කෑම වර්ග ටික දාලා සීතකරණේ තබන්න. නැත්නම් ඒ කන්ටේනර් පුළුවන් අපිට මුළු තැන්ගේ මොන හරි උපකරණ බබහලන්න. අපිට හැදි ටික කරපොත්තන්ගේ ආරක්ෂා වෙන ආකාරයෙන් දූවිලි වදින්න තිය ආකාරයෙන් සෝදලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ වෙනත් ප්‍රයෝජන සඳහා භාවිතා කළ හැකි නම් ඒක පාරිභෝගිකයාට ප්‍රයෝජනයක් වෙනවා. ඊළඟට පරිසර හිතකාමී බව හිතන්න ඕන. ඉකෝ පැක් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීම. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නම් ඒක ඊටාම හොඳයි. ඒ කියන්නේ ඇසුරුම ප්ලාස්ටික් ඇසුරුමක් නම් ඒක උණු කරලා ඒ ප්ලාස්ටික් භාජනය හදන්න අවශ්‍ය මුල් ද්‍රව්‍ය නැවත ලබා ගන්න පුළුවන් නම් ඒකෙන් නැවත ප්ලාස්ටික් බෝතල් හැදෙනවා. පරිසරයට මුකුත් එකතු වෙන්නේ නැහැ. ප්‍රතිචක්‍රීකරණ කරන්න බැරි නම් පරිසරයට එකතු වෙලා පසත් එක දි รา පත් නොවුනොත් අන්න පරිසරය විනාශ වෙනවා. ඒ නිසා පරිසර හිතකාමී බවකම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මට්ටමේ ඇසුරුමක් වෙන්න ඕනේ. ඊළඟට දි รา පත් වන බව. ඉක්මනින් පසට කලවම් වෙලා දි รา පත් වන ඇසුරුමක් නම් තවත් හොඳයි. අන්න ඒ වගේ පරිසර හිතකාමී බවත් හිතන්න ඕනේ. ඊළඟට ඇසුරුම සඳහා වැයවන පිරිවැය. අපි ඒ ගැනත් හිතන්න ඕනේ පිරිවැය. ඒ කියන්නේ කෙලින්ම ඇසුරුම සඳහා වැයවන පිරිවැය අඩු මට්ටමක තියාගන්නත් ඕනේ. මොකද ඇසුරුම් පිරිවැය අනිවාර්යයෙන්ම නිෂ්පාදන පිරිවැයට එකතු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ භාණ්ඩ මිල ඉහළ යනවා. දැන් ඔබ දැකලා ඇතිව BMI CH එකේ විශේෂම ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ ප්‍රදර්ශන වරින් වර පැවැත්වෙනවානේ. එක එක කාර්මික ප්‍රදර්ශන පැවැත්වෙනවා. ඒවෙයි දැකලා ඇති සමහරට තේ කොළ. දැන් අපි එක්ස්පෝර්ට් ක්වොලිටි කියන්නේ ග්‍රීන් ටී, බ්ලැක් ටී, බ්‍රවුන් ටී, දුබුරු තේ, කොළ තේ, කළු තේ. ඒතකොට ඒ තේ කොළ ග්‍රෑම් 100ක් අපි හිතමු රුපියල් 500ක් කියලා. නමුත් ඒකේ ඇසුරුමට රුපියල් 3000ක් විතර වියදම් කරලා තියෙනවා. මොකද විදේශ ගනුදෙනු කරුවා ඒ ඇසුරුමත් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. අපි උනන්දුවක් දක්වන්නේ නැහැනේ. පොලිතින් බෑග් එකක අපි හිතමු පොලිතින් බෑග් එකක ඇසුරුම් කරලා දුන්නොත් අපි ගෙදර ගිහලා බෝතලයක දාන් ඒතේ පානය කරනවා. විදේශ ගනුම් කරු හිම නැහැ. එයාට ඇසුරුම වැදගත්. ඒ නිසා තමයි සමහරට පන් වලින් හදපු ලස්සන විසිතුරු පෙට්ටියක නැත්නම් ටින් ඇසුරුමක්. ඒ ටින් එකේ ශ්‍රී ලංකාව නැත්නම් මුහුදු වෙරළ, ශ්‍රී ලංකාවේ වනසතුන්ගේ රූප නැත්නම් අලියතුන්ගේ රූප තේරෙනවද? විශාල විදමක් දරනවා.
බලන්න එතනදී ඒ තේ පැකට් එකක මිල කරන්නේ ඩොලර් ගානකින්. ශ්‍රී ලංකා රුපියල් නම් සමහරට 10000ක් විතර. නමුත් ඇත්තටම තේවල මිල රුපියල් 500යි. එහෙමනේ කොස්ට් එක වැඩි වෙන්නේ. ඒ නිසා දේශීය වෙළඳ පොලේදී පවා අනවශ්‍ය ලෙස මිල නිෂ්පාදන මිල වැඩි වෙන ආකාරයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන ආකාරයේ සුරුමක් වෙන්න බෑ. ඒ නිසා නිෂ්පාදන පිරිවැයට ලොකු බලපෑමක් නොවන ආකාරයේ පිරිවැය පුළුල් ලෙස ඉහළ නොයාමට බලපන ආකාරයේ අඩු ඇසුරුම් පිරිවැයකින් තනාගත හැකි ඇසුරුමක් වෙන්නට ඕන. තේරුණාද? රයිට්. පුර චුට්ටක් ලියන්න. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට තුඩු දෙන ආකාරයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට තුඩු දෙන ආකාරයේ ඉහළ පිරිවැයක් වැය නොවන වෙන්න ඕන. වැය නොවන ඇසුරුමක් විය යුතුය. පැහැදිලිනේ? ඔන්න වගේ යෝග්‍ය ඇසුරුමක් නිර්මාණය කරද්දී මේ වගේ මූලික සාධක කීපයක්ම සලකා බලන්නම වෙනවා. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු ඇසුරුම් මගින් ලබන වාසි. advantages of the packages. දැන් ඇසුරුම් මගින් පොදුවේ අහන වාසි තියෙනවා. තේරුණාද? මේ තියෙන්නේ අපි මේ ක්‍රමයක් හදලා මම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ අපිට එක පර්යේෂණ නිබන්ධන හතරක් දෙනවනේ ගෲප් කරලා කණ්ඩායම් වල අසයින්මන්ට් දෙනවනේ කරන්න. ඒකද අපිට දීපු එක අසයින්මන්ට් එකකදී අපේ ගෲප් ලීඩර් පවා මගේ හරින වෙලාවක මම එතන නිකන් අර නයිට් වොච්මන් වගේ ලීඩර්ෂිප් එකක් නිකන් අර මවාගෙන එකව කරා මම ලස්සනට මේ අසයින්මන්ට් එක කරා. ඉතින් බොහොම වර්ණනා කළා. එවකට ඒ අපිට අලෙවිකරණ උගන්වපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු එයා තමයි පසු කාලීනව මේ මෑතක වෙනකම් අවුරුදු 14ක් එක දිගට පාලක ව්‍යාප්‍රාද්දනේ ප්‍රශ්න පත්‍රයේ සම්පාදනය කර ප්‍රධාන පාලක පරීක්ෂකවරයා වුණේ. මේ අපි තමයි මේක නිර්මාණය කළේ. මේ තියෙන මේ වල මුලකුරු වලින් අරන් තියෙන මොකද්ද? පැකේජස් කියන එක මේ. පැකේජස්. PACKAGS පැකේජස්. මේක අපි කරපු එකම සර් විශ්වවිද්‍යාල ඉගැන්වීමේ කටයුතුට පසුව පාවිච්චි කරා. මම මතකයේ හැටියට මේ S එක විතරක් එයා වෙනස් කරා චුට්ටක්. ඔන්න ඔහොම එකක් කරා. නැත්නම් මේව අපේ ටිකම ගත්තේ. දැන් මේක මං කියන්නේ මේ ඔබට කළ හැකි හොඳ වැඩක්. දැන් මේක අපි කරපු වැඩක් නෙමෙයි. මං කියන්නේ ෂෝට් නෝට් ගහන කියන කෙටිසරහන්. කෙටිසරහන් වලදී මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. නිර්මාණශීලී දෙයක්. මේ හොඳ අවස්ථාවක් පෙන්වන්නේ. ඔබ යම් කිසි මාතෘකාවක විෂය එකක පාඩම් කරලා උඩට ගත්තම ඒකට පුළුවන් මෙන්න මේ වගේ ටර්ම් එකක් මේ වගේ පැකේජ්ම වෙන්න ඕනේ සමහරට වෙන නමක්. අපි හිතමු පොලිස් කියලා දාන්න පුළුවන්. පොලිසිය කියන අර්ථය කමක් නැහැ. එහෙම මේ වගේ දැන් මේක නම් කෙලින්ම ඇසුරුම කියන වචනේම ආවනේ. ඒ ආවද පොලිස් කියන එකත් අපිට අමතක නොවන නාමයක් නේ ශ්‍රී ලංකා පොලිසිය. අපි ආරක්ෂා කරන මහජන ආරක්ෂාවනේ. ඒ වගේ මොන හරි මතක තියෙන එකක්. තේරුණාද? එහෙම නැත්නම් අපි හිතමු තව මොකද්ද? අපි හිතමු ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක්ගේ නමක් හැදෙන විදියට. ඒ වගේ මොන හරි ක්‍රමයකට. එහෙම නිර්මාණය කරනවා කියන්නේ ඔබ ක්‍රියේටිව් විදියට ඔබ විෂය අධ්‍යයනය කරනවා. අනිවාර්යෙන් විෂය මතක තියෙනවා. ඇසුරුම් කරන ප්‍රයෝජන. පළවෙනි එක තමයි ප්‍රොටෙක්ෂන්. මේ ටර්ම් එකත් මතක තියෙන මේ ඉංග්‍රීසි මතක තියෙන ඉංග්‍රීසි සිංහලට වඩා ප්‍රොටෙක්ෂන් කියන්නේ මොකද්ද? භාණ්ඩ වලට ආරක්ෂාව ලබා දීම. අනිවාර්යයෙන් ඒක. ඇසුරුමේ මූලික ඉලක්කයත් ඒකනේ. ඇසුරුමේ මූලික ඉලක්කය තමයි භාණ්ඩට ආරක්ෂාව. අද දෙවනුව අලෙවිකරණ හෙවත් ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙසත් ඇසුරුම් පාවිච්චි කරනවා. පැහැදිලිනේ? එහෙමනම් ඇසුරුමක් නොතිබෙන්න භාණ්ඩ බිඳෙන සුළු දෙයක් නම් ඉක්මනින් බිඳෙනවා. කැඩෙන සුළු එකක් නම් කැඩෙනවා. දියර වර්ගයක් නම් ඉහිරිලා අපතේ යනවා. තේරුණාද? නැශ්‍ය වෙන සුළු එකක් නම් ඉක්මනින් නැශ්‍ය වෙන හුලං වැදිලා. කිරිපිටි වගේ දෙයක් නම්. ඒ කිසිවක් වෙන්නේ නැහැ. ඒ භාණ්ඩයේ ස්වභාවයට ගැලපෙන යෝග්‍ය ඇසුරුමක් පාවිච්චි කිරීම තුළ. පැහැදිලි ආරක්ෂාව සාතික වෙනවා. ප්‍රොටෙක්ෂන්. දෙවෙනි එක තමයි ඇට්‍රැක්ෂන්.
බහණ්ඩ කරා පාරිභෝගිකය ආකර්ෂණය කර ඉල්ලුම වර්ධනය කරගත හැකි වීම. ඇත්තටම මේක කරන්නේ මොකෙන්ද? ද්විතීයික ඇසුරුමෙන්. මොකෙන්ද? ද්විතීයික ඇසුරුම කොටසෙන්. ද්විතීයික ඇසුරුම කොටසෙන්. හරිද? ද්විතීයික ඇසුරුම තමයි පාරිභෝගිකයාගේ නෙත ගැටෙන්නේ. ප්‍රයිමරි පැකේජ් එක වැහෙනවනේ, ආවරණය වෙනවනේ සෙකන්ඩරි පැකේජ් එකේ. සෙකන්ඩරි පැකේජ් එක තමයි අපේ අතරපත් වෙන්නේ. අපි වෙළෙන්සැලක රාක්ක මත අපි නෙත් යොමු කරද්දී අපි දකින්නේ සෙකන්ඩරි පැකේජ් එකයි. ඒ සෙකන්ඩරි පැකේජ් එකේ වර්ණ සංයෝජනය අනුව භාවිතා කරන පින්තූර රාමුත් එක්ක අපිට ආකර්ෂණයක් සිත් ගන්න අසුළු බවක් දැනුනොත් අපි අනිවාර්යයෙන් මිලදී ගන්නවා. දැන් ඔබ දන්නවා සමහර විට අපි මේ අඳින කමීස ලස්සනට අයන් කරලා නවල පොලිතින් සීල් කරු පොලිතින් ආවරණයක දාන එක තමයි ප්‍රයිමරි පැකේජ් එක. දෙවනුව ලස්සන කාඩ්බෝඩ් පෙට්ටියක වර්ණ කාඩ්බෝඩ් පෙට්ටියක දානවා පියන වහන්න පුළුවන්. ඒ ෂර්ට් එක නවල මේ වගේ ටයි එකකුත් ලස්සන ටයි එකක් මේ මගේ වගේ ලස්සන ටයි එකකුත් දාලා තියෙනවා. තේරුණාද? අපි ඕකට මොකද වෙන්නේ? අපේ සිත අනිවාර්යයෙන්ම ආකර්ෂණය වෙනවා. මම නුගේගොඩ දේශන පවත්වල ඉවර වෙලා තැපැල් කාර්යාලයට යන්න ගියා මොකක් හරි හදිසි ලියුමක් රෙජිස්ටර් කරන්න. පයින් ගියා යනකොට ඒ යන ප්‍රදේශේ මම නම නුකේ එන්නම් එක්තරා තාමත් ලොකු රදිපිලි කඩයක් තියෙන යනකොට ඒ ෂෝරූම් එකේ මං කියන විදිහේ පැකින් එකක කමිස තියෙන හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ලාරෝස එක ළඟට ගියාම තමයි ලාරෝස පාට කියලා පේන්නේ. සුදු පාටටත් ගොඩක් බරයි. හරිම ලස්සන ලාරෝස පාට. ඒක මෙරූන් කලර් එකේ ස්ට්‍රයිප් එක නේද ඉරි ගිහිල්ලා. ඒක පුදු ඒ කියන්නේ ඒ ෂර්ට් එක ඇඳෙන්න නැත්නම් වැඩක් නෑ. මම ගිහලා ඒ ෂර්ට් එක මිල්ලුවා. ඒ ෂර්ට් එක නැතුව ඇතුළ මං කොනේ ඇතුළ තියෙන එක දාන්න ෂුරුනේ මට මේක දෙන්න කියලා මං ෆයිට් කරා. දුන්නා. ඉතින් මිල වැඩි. මං කිව්වා අයි මෙච්චර මිල වැඩි. නෑ සර් මේක එක්ස්පෝර්ට් ක්වොලිටි කිව්වා. මේක මෙහෙට දාන්නේ නෑ කිව්වා මේ එක්ස්පෝර්ට් කිව්වා. මං මොකද්ද වෙනස ඉතින්? ඉතින් එක එක දේවල් කිව්වා. ඉතින් මේ බොරු එහෙම එකක් නෑ. එකම ෂර්ට් එක තමයි. අර පැකින් එකේ වටිනාකම. මිල වැඩි. මම ගත්තා. ඒ පැකින් එකට ඒ වගේ පැක් කරලා ආකර්ෂණීය ආකාරයෙන් පෙන්වුවේ නැත්තම් මම සමහරට මගේ වැඩේ කරන් මං එනවා. එහෙනම් මම ලියුම රෙජිස්ටර් කරලා එන මට එනම් ගානත් ඉතුරු. තේරුණාද? ඒ වගේ බහණ්ඩ කරා පාරිභෝගික ආකර්ෂණය කර ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම මේ සෙකන්ඩරි පැකේජ් එක නිසා. ඇට්‍රැක්ෂන්. තුන්වෙනි එක තමයි කන්වීනියන්ස් පහසුව. බහණ්ඩ ගෙන යාමේ පහසුවක් ඇතිවීම. ඇසුරුම් නිසා බහණ්ඩ ගෙනන්න පහසුයි. පොල් තෙල් බෝතලේ සීල් කරලා තියෙන බෝතලේ අපිට උඩ දාන්න ගේන්න පුළුවන්. පරිස්සම් කරන්න දෙයක් නැහැ ප්ලාස්ටික් පොල් තෙල් බෝතලේ. මේ බීම වර්ග තියෙන ප්ලාස්ටික්. ගෙන යාම පහසුයි. බීම වලට කමන්නේ මොකුත් හානියක් වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙම නැත්නම් අපි හිතමු දැන් ඔය සමාට මම දැකලා තියෙන ලංකාවේ පවා විදේශවල මේක අනිවාර්යයෙන්ම තියෙන සුපර් මාකට්ස් වල පවා මාළු ගත්තම මාළු අර ඊයන් වගේ පොඩි බොක්ස් තියෙන එකක සයිස් වල ග්‍රෑම් 500 ග්‍රෑම් 10 දාලා අර සීල් කරන පොලිතින් එකකින් ආවරණය කරලා අපිට බෑග් එකේ දාලා දෙනවා. ඒ මාළු මේ හැරුණත් ඒ ලේ එළියට එන්නේ නැහැ. පිළිගඳ එන්නේ නැහැ. බොහොම සුරක්ෂිතයි. ගෙන යාම අනිවාර්යයෙන්ම පහසුයි. තේරුණාද? දැන් සාමාන්‍ය අපි මාළු වෙලසලින් ගත්තම නිකම්ම පත්තර කොලයක උතලා shopping bag එකේ දාලා දෙනවා. ඒක තෙත් වෙනවා. වාහනේ තිබුත් වාහනේ කාපට් එක ජරා වෙනවා. තේරුණාද? ඒ මොකුත් ප්‍රශ්න නැහැ. අන්න වගේ හොඳ සුරක්ෂිත ඇසුරුම් මගින් පහසුවෙන් ගෙන යාමේ අවස්ථාව උදා කර දෙනවා. ඊළඟට knowledge to consumer කේවලින් එන්නේ. බහණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දී පාරිභෝගිකයා දැනුවත් කිරීම. දැන් ඇසුරුමේ පුළුවන් බහණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. ඒ තුලින් පාරිභෝගිකයා දැනුවත් කරලා එයා තාර්කික පාරිභෝගික කරන්න. ඇසුරුමක් තියෙනකොට අපි පුරුද්දක් වශයෙන් කියවන්න පුරුදු වෙනවනේ. මේකේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස්? මේක නිෂ්පාදනය කරපු දිනේ කවද්ද? කවද්ද date of expiry? එනත්තම් පාවිච්චියට නුසුදුසු වන දිනය. නිෂ්පාදකයාගේ නම ලිපිනේ මොකක්ද? තේරෙනවද? මේකේ මිල කීයද? අපි බලනවනේ විශේෂම ඉන්ග්‍රීඩියන්ට්ස්. මොකද අපි තුමු ජෑම් වර්ගයක් කියලා ජෑම් බොටලයක් ගන්නකොට අපි බලන ඉන්ග්‍රීඩියන්ට්ස්. මොකද අපි ගන්නේ අන්නාසි රහිත ජෑම්. මොකද අන්නාසි අපිට ඇලර්ජික්. අන්නාසි ගාවත් අපේ ඇඟේ රෑෂ් එකක් එනවා. එහෙනම් මම බලන අන්නාසි අඩංගුද ගන්නෙ නේ. තේරුණාද? ඒ වගේම අපි තුමු අන්නාසි අපි ගමු තව ෆැෂන් ෆුඩ්
ඒ දෙක මිශ්‍ර වුණාම තවත් ඇලර්ජික්. එහෙනම් ඒත් අපි ගන්නෙ නෑ. ඒ වගේ අපි බලන විශේෂයෙන්ම date of expiry බලනවා. date of production බලනවා. බිස්කට් පැකට් එකක් හිතන්නකෝ, බිස්කට් ටින් එකක් හිතන්නකෝ. ටින් එක date of production අවුරුද්දේ මුල ජනවාරි 1 වෙනිදා. හරිද? ඔක්තෝබර් 30 තමයි date of expiry. මාස 10යි. දැන් මේ අපි ඉන්නේ සැප්තැම්බර් වල නම් මොකද වෙන්නේ? අරන් තේරුමක් නැහැ. ෂුවර් වෙන්නේ කෝකරස් ෂුවර් නේ. දැන් එක්ස්පයර් ළඟයි ගන්නේ නැහැ. අන්න නිසා පාරිභෝගිකයට දැනුවත් වෙන්න හොඳ අවස්ථාවක් වෙනවා මේ ඇසුරුම් කරන්නේ. ඊළඟට ඇඩ්වර්ටයිසින් භාණ්ඩ සඳහා ප්‍රචාරණයක් නිතැතිම්ම ලැබීම. ස්වයංක්‍රීයව ලැබෙනවා. නොමිලේ ලැබෙනවා. ස්වයංක්‍රීයව. නැත්නම් නොමිලේ. තේරුණාද? භාණ්ඩ සඳහා ප්‍රචාරණයකුත් වෙනවා ඇසුරුම් වලින්. ප්‍රවර්ධනයක් විශේෂයෙන් වෙනවානේ. දැන් ඒකනේ ඇසුරුම් බලන්න සමහර ස්වයං සේවා වෙළෙන්සැල් වල සමහරට ගමේ තියෙන ලස්සන පිළිවෙලකට පවත්වාගෙන සිල්ලර කඩ නැත්නම් ග්‍රොසරි වල සුපර් මාකට් වල සුපිරි වෙළෙන්සැල් තුල පවා අර එක එක හැඩවලට එක එක කලාත්මක විදියට ඒ ඇසුරුම් මොකද කරන්නේ? රැස් කර තියෙනවා. ගබඩා කරලා තියෙනවා. ඒකේ මොකද වෙන්නේ? අපි භාණ්ඩේ අපේ නෙත ගැටෙනවා ඉක්මනින්. භාණ්ඩේ මිලදී ගන්න අපි පොළඹවනවා. ඒක දැකලා අපි මිලදී ආසාවට මිලදී ගන්නවා. මොකද ප්‍රචාරණය, ප්‍රවර්ධනය. ඒ නිසා දැන් ඒකට අමුතු වියදමක් දරන්නේ නැහැ නේ. ඒක මම කිව්වේ නොමිලේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. ස්වයංක්‍රීයයි. විශේෂ මේ ප්‍රවර්ධනය කියලා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් මගින් කරන දේකුත් නෙවෙයි, ස්වයංක්‍රීයව. වෙලෙන්ද විකිණීමට ආකර්ශනීය ආකාරයෙන් රැස් කරලා ගබඩා කරලා ප්‍රදර්ශනය කිරීම තුලම ඔටෝමැටිකලි මොකද වෙන්නේ? ප්‍රවර්ධනයක් වෙනවා. අතිරේක පිරිවැයක් නැහැ. පැහැදිලිද? ඊළඟට ග්‍රේටර් වැලියු භාණ්ඩ වලට වැඩි වටිනාකමක් ආරෝපිත වීම නිසා වැඩි ලාභ ලැබිය හැකි වීම. වැඩි මිලකට විකුණන්න පුළුවන්. ඇසුරුම නැත්නම් වැඩි මිලකට අලෙවි කරන්න බෑ. ඉහළ අගයක් ආරෝපණය වෙන්නේ නැහැ. ඇසුරුම නිසා භාණ්ඩයට පුදුම අගයක් ආරෝපණය වෙනවා. නිකන් හිතන්න බිස්කට් ඇසෝර්ට්මන්ට් එකක්. බිස්කට් ඇසෝර්ට්මන්ට් එකක් හිතන්නකෝ. ඒ කියන්නේ බිස්කට් ටින් තියෙන්නේ. ඒවත් ඇසෝර්ට්මන්ට් කියන්නේ කලවම. ඒකේ ලස්සනට අර ප්ලාස්ටික් වලින් කවුළුවෙන් කරලා ඒකේ එක එක જાතිනේ ජින්ජර් බිස්කට් කියයි, ක්‍රීම් බිස්කට් කියයි, නයිස් කියයි. ඔය වගේ එක එක චොකලට් බිස්කට් කියයි තියෙනවා. බලන්න ඒකේ බිස්කට් ටින එක අපි රුපියල් 800ක් කියලා. ඇත්තටම රුපියල් 150කවත් බිස්කට් නැහැ සමහර විට. 200ක බිස්කට් නැහැ. නමුත් අපි ගන්නවා අර පැකින් එක දිහා බලලා. අපිට බය නැතු තැනකට ගිහිල්ලා ඒක තෑගි කරන්න පුළුවන්. මේ ලැජ්ජ නැතුනේ. බොහොම ආඩම්බරේ. නමුත් ඔය බිස්කට් ටික අපි ලූස් ගත්තා නම් රුපියල් 200කින් 250කින් ගන්න පුළුවන්. 800 ගණක් යන්නේ නැහැ. තේරුණානේ? ඒ නිසා ඇසුරුම නිසා මොකද වෙන්නේ? බිස්කට් වල අගේ වැඩි වුණා, වටිනාකම වැඩි වුණා. තේරුණාද? අගේ අනිවාර්යෙන් වැඩි වුණා. ඒ නිසා වැඩි මිලකට විකුණලා ලාභ උපයන්න පුළුවන්. ඇසුරුමක් නොතිබුණා නම්, ද්විතීයික ඇසුරුමක් නොතිබුණා ජෑම් හිතන්නකෝ. ජෑම් විශාල කල්දේරම් වල නැත්තම් බින් වල දාලා වහලා දෙන අපි ඉල්ලුවම අපිට පොලිතින් බෑග් වලට ජෑම් කිරලා දෙනවා. හන්දකින් දාලා. ඕක ඉතින් මැස්සෝ වහනවා අපි දකිනවා, කූඹි යනවා, ගන්නවද අපි එහෙම ගන්නෙ නැහැ. අපි ලොකු අගයක් දෙන්න සූදානම්ම නැහැ. අපි දැන් ජෑම් බෝතලේ ග්‍රෑම් 250 කියලා තියෙන්නේ. ඒ බෝතලේ තියෙද්දි ජෑම් බෝතල අපි රුපියල් 700යි කිව්වොත් ගන්නවා. නමුත් අර වගේ ලූස් විදියට අපි කිරලා දෙනකොට අපි රුපියල් 700 ගෙවන සූදානම් නැහැ. මොකද ලොකු අගයක් නැහැ. නිසා ඇසුරුමක් මගින් භාණ්ඩවල වටිනාකම වැඩි ඉස්මතු කරලා පෙන්නනවා. ඒ නිසා වැඩි මිලකට විකුණලා වැඩි ලාභ ලබන්න පුළුවන්. greater value. ඊළඟ එක ඉකොනොමික්ස්. අර පිරිමැසුම්දායක ලෙස පරිභෝජනය කරන්න පුළුවන්. ඇසුරුම් නොතිබුණා නම් පිරිමැසුම්දායක බව නම් දරුවනේ ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් බලන්න කිරිපිටි බෝතල් විශේෂයෙන් බෝතලයක තියෙද්දි අපිට අවශ්‍ය ප්‍රමාණය ගත්ත බෝතලේ හොඳට මූඩිය තද කරා. ඒ කිරිපිටි අවසන් වෙනකම් නැශ වෙන්නේ නැහැනේ. කිරිපිටි අපි හිතමු අර ගෝණිවල හෝ බල්ක් නැත්නම් පෙට්ටි වල ගෙනල්ලා අපි කිරලා කියනවා කියලා. කඩදාසි කොට්ටකට කිරලා සමහරට දෙන්නේ. නැත්නම් අර shopping bag එකට දාලා ගැට ගහලා දෙන්නේ. අපි ඒක කඩදාසි බෑග් එකෙන් අරගෙන කිරි හදාගෙන අපි ඒක නැවත පොත් තියෙනවා. ඕක කොහොමද දිගෑරෙන හුලං වදිනවා. shopping bag එකේ තිබ්බත් අපි ගැට ගැහුවොත් හරියට ගැටේ වදින්නේ නැහැ, හුලං වදිනවා. ඉක්මනින් නැශ වෙනවා. භාගයක් විතර පාවිච්චි කරලා ප්‍රතිතර මේක රස වෙනස් විසි කරලා දානවා. දැන් මේක එහෙම වෙන්නේ නැහැ. අන්තිම බිඳුව දක්වා අපට පාවිච්චි ගන්න පුළුවන්.
අපත යාම් නැහැ, නැෂ්‍ය වීම නැහැ. එහෙනම් අර පිරුමේ සුන්දායක ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට self services ස්වයං සේවා විකුණුම් ක්‍රම තුලින් ලාභ වර්ධනය වීම. ඇසුරුම් නොතිබුණා නම් ස්වයං සේවා විකුණුම් ක්‍රම දියත් කරන්න බෑ. ස්වයං සේවා විකුණුම් ක්‍රම කියන්නේ භාණ්ඩ එක් එක් සන්නම් යටතේ වර්ග කරලා අසුරලා තියෙනවා. පාරිභෝගිකයා වෙළඳසැල පුරා සැරිසරමින් Tamanට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන මුදල් අය කැමිට මුදල් ගෙවල ඉක්මනින් අරගෙන යනවා. Taman සතුටුයි. Tamanගේ කැමැත්ත මත තෝරගත්ත කාලෙත් ඉතුරුයි. අද ඒ නිසා ස්වයං සේවා විකුණුම් ක්‍රම වලට වැඩි නැඹුරුවක් වෙළෙන්දු දක්වනවානේ. මොකද අපි වුණත් මම වුණත් කැමති පොලිමේ ගිහිල්ලා භාණ්ඩ ගන්න තැනකට මම යන්නේ. දැන් මම මගේ ගෙවල් ළඟ හાર્ඩ්වෙයාර් ගත්තා අපි හිතවත් අය. එතන ගියාම වෙන්නේ එතන එක්කෙනෙකුට බඩදවිලේ ළඟ ඉන්න ඕනේ. අපි හිතවත් නිසා අපිට දෙන්නේ අන්තිමටම. ඉතින් මම යන්නේ එතනට. තේරෙනවද? අපේ ගෙවල් ළඟ තියෙන වගේ ග්‍රොසරිස් ඒත් එහෙමයි. මම සුපර් මාකට් එකට යන්න කැමතියි. මොකද එතන ගිහලා රස්තිය ආදුවක් නැහැ. මම අවශ්‍ය තෝරා ගැනීම කරා ආවා. හැබැයි ඒ දේ කරන්න ඒ self service විකුණුම් ක්‍රම ස්වයං සේවා විකුණුම් ක්‍රම සදා භාණ්ඩ විස්තර අපට අවශ්‍යයි පාරිභෝගිකයට. නිෂ්පාදකගේ නම ලිපිනේ, date of expiry, date of production, ගබඩා කරන ආකාරය, keep in cool place ද warm place ද, පාවිච්චි කරන ආකාරය, අපි තුමු සිරප් වර්ගයක් කියලා, බෙහෙතක් කියලා. පොඩි ළමයිට නම් තේ හැන්දෙන් 2යි. තරුණයට නම් මේ සැන්දෙන් 2යි. වැඩිහිටියන්ට පොල්කට හොඳින් 2යි. ආදී වශයෙන් දැනගන්න එපේ. තේරුණාද? ඒ වගේ විශේෂම මිල මොකද මාකප් ප්‍රයිස් එක තමයි අපි ගෙවන්නේ. දැන් ඒකේ ලකුණු කළ මිල රුපියල් 100යි. හරිද? ඊයේ මිල වැඩි වුණා රුපියල් 125ට. නමුත් අපි අද ගෙවන්නේ කීයද 100යි. අපි ඒක දැනගන්න ඕනේ. දැන් මොකද ඒකේ මාකප් ප්‍රයිස් එකට ගෙවන්නේ. අන්න ඒ නිසා ස්වයං සේවා විකුණුම් ක්‍රම ක්‍රියාත්මක කරන්න නම් පාරිභෝගිකයාට ඒ භාණ්ඩය පිළිබඳ තොරතුරු ලබා දෙන හොඳම මාධ්‍ය මොකද්ද? ඇසුරුම. මෙන්න මේ නිසා ඇසුරුම් වලින් විශාල ප්‍රයෝජන කීපයක් දෙපැත්ත නිෂ්පාදකයටයි පාරිභෝගිකයටයි දෙපැත්තටම ලැබෙනවා. තේරුණාද? මේකේ නිෂ්පාදකයට ලැබෙන ප්‍රයෝජනක් තියෙනවා. අපිට ලැබෙන ප්‍රයෝජනක් තියෙනවා. මොකද්ද? ස්වයං සේවා විකුණුම් ක්‍රම නිසා නිෂ්පාදකයාගේ ලාභය, නැත්නම් වෙළෙන්දාගේ ලාභය විකුණුම් ආදායම වැඩි වෙනවා. අර පිරිබිසුම් දායක ලෙස පාවිච්චි කරන්න පුළුවන් වීම අපේ පැත්තට වාසිය. දෙපැත්තට මේක වාසි තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ලේබල් කරණය. ලේබලින් නිෂ්පාදිත භාවිතයට නැත්නම් පරිහරණයට අවශ්‍ය තොරතුරු ඇසුරුමේ දැක්වීම හෝ පාරිභෝගික ආකර්ෂණය සඳහා ලේබලයක් නිර්මාණය කිරීම හා ඒට අදාළ ක්‍රියාවලිය ලේබල් කරණය ලෙස හඳුන්වයි. මේ කියන්නේ භාණ්ඩ පරිහරණයට අවශ්‍ය තොරතුරු, date of production, date of expiry අවශ්‍යමනේ. අවශ්‍ය තොරතුරු ඇසුරුමේ දැක්වීම. ඒක ඇසුරුමේම දක්වන. ඇසුරුම මතම දක්වන ඇසුරුමේ කොටසක. එහෙම නැත්නම් හෝ පාරිභෝගික ආකර්ෂණය සඳහා ලේබලයක් නිර්මාණය කිරීම. ඒ තොරතුරු එක්ක ඇසුරුමේම භාණ්ඩයට අවශ්‍ය තොරතුරු, පාරිභෝගිකයාට දැනගන්න අවශ්‍ය තොරතුරු එක්ක ඇසුරුමේම දක්වනවා. ඒතර ඒක ලේබලයක් වෙනවා. ඩබල් ඇක්ටින්. එක අතකින් ඇසුරුමක්, එක අතකින් ලේබලයක්. තොරතුරු දැක්වුවොත්. එහෙම නැත්නම් පාරිභෝගික ආකර්ෂණය සඳහා ලේබලයක් නිර්මාණය කරනවා. අලුතෙන් ලේබලයක් නිර්මාණය කළා ඒක ඇසුරුමේ අලවනවා. ඒක තමයි ලේබල් කරන්නේ කියන්නේ. එතකොට ලේබලය කියන්නේ මොකද්ද? නිෂ්පාදිතයේ පිළිබඳ යම් තොරතුරු දැක්වීම සඳහා ඇසුරුමේම කොටසක් ලෙස යොදා ගනු ලබන්නේ ලේබලයයි. මේ ලේබලයේ ඇසුරුමේම කොටසක්. දැන් ලේබලේ වෙනම print කරත් අපි තුන් බෝතලය කියලා බෝතලයකට මොකද කරන්නේ? ලේබලේ අලවනවනේ. දැකලා තියෙනවනේ. විශේෂයෙන්ම ඔය විදේශවලින් ගෙන්වන ඔය උසස් ගණයේ කියලා මත්පැන් වර්ග වගේම ඒ වෙයි ලේබලේ අලවන සමහරට. සමහරවල් ඒ ලේබලේ බෝතලේ print කරනවා. හරිනේ. එහෙනම් කොමාරි මම කියන්නේ ලේබලය ඇසුරුමෙන් වෙන් කරන්න බෑ. ඇසුරුමේම බද්ධ කොටසක්. ඇසුරුමටම බද්ධ වූ කොටසක්. ලේබලය දැන් ඇන්කර් කිරිපිටි පැකට්ටුවක් කියලා ඒක වෙනම තියෙනවා. ඒ ළඟ ලේබලයක් වෙනම තියෙනවා. එහෙම බෑනේ. ඒ කිරිපිටි පැකට්ටුවේම එක්ක මුද්‍රණය කරනවා. එක්ක අලවනවා. හරිද? මොනවද ඒකේ තියෙන භාණ්ඩ විස්තර. අර ඇසුරුම සාමාන්‍ය ඇසුරුමක ඇතුළත් කරන විස්තරම තමයි ඒකේ තියෙන්නේ. ලේබලේ තියෙන්නේ. තේරුණානේ? රයිට්. අපි බලමු ඊළඟට ලේබලයක ඇතුළත් වූ කරුණු.
දැන් සමහර නිෂ්පාදිත සම්බන්ධයෙන් ලංකාවේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ලාංකික පාරිභෝගික ප්‍රජාවන අපිව ආරක්ෂා කිරීමට විධිවිධාන සලස්සපු නීතිය මගින්ම නියම කරලා තියෙනවා මෙන්න මේ තොරතුරු ලේබලය ඇතුළත් වී යුතු බව. ඊට අමතරව වෙනත් නීති මගිනුත් තියෙනවා. වෙනත් නීති මගිනුත් තියෙනවා මෙන්න මේ තොරතුරු ඇතුළත් වී යුතු බව. තේරුණාද? දැන් විලවුන් උපකරණ ඖෂධ පනත අනුව විලවුන් උපකරණ ඖෂධ පනත අනුව ඒ විලවුන් උපකරණවල ලේබලය තුල අඩංගු විය යුතු අර මොකද කෙමිකල් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා නම් ඒවෙන් මාත්‍රාව ඇතුළත් කරන්න කියලා නියම කරලා තියෙනවා. තේරුණානේ? ඊළඟට පාරිභෝගික අධිකාරී පනත අනුව විශේෂයෙන්ම ආහාර පානවලදී ඇසුරු මේ ලේබලය තුල ඇතුළත් කරපු අඩංගු ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කියලා නියම කරලා තියෙනවා. නිකන් නෙවෙයි ප්‍රමාණ සමග ඒක 100 ගාණක් වශයෙන්. තේරුණා? 100 ගාණක් වශයෙන් ප්‍රමාණයක් වශයෙන් තියෙනවා. දැන් අපි හිතමු පළතුරු බීම වර්ගයක් කියලා. අන්නාසි කියලා හරියන්නේ අන්නාසි ඒ කියන්නේ මුළු යෙදවුම් ධාරිතයන් අන්නාසි ධාරිතය 120ද 50ද. ඒක ඒ බව දක්වන්නට ඕන. පළවෙනි එක තමයි නිෂ්පාදනයේ සම්බන්ධ තොරතුරු. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදකයා කවුද? නිෂ්පාදකයාගේ නම ලිපිනේ. අනිවාර්යයෙන් මෙතන නම ලිපිනේ තියෙන්න ඕනේ. නම ලිපිනේ. නිෂ්පාදිත රට. country of production. ඒ වගේම ලියාපදිංචි අංකය. ඒ වගේ නිෂ්පාදනයේ සම්බන්ධ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. දෙවැනි එක තමයි භාණ්ඩේ නම හෝ සන්නම. එක්ක භාණ්ඩේ නම නැත්නම් සාමාන්‍ය අපි කියන සන්නම. සන්නම් නාමය. බ්‍රෑන්ඩ් නේම් එක ඇතුළත් වෙන්න ඕනේ. ඊළඟට මිල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක ගොඩක් වෙලාට හොඳයි. උපරිම සිල්ලර මිල. උපරිම සිල්ලර මිල තමයි දක්වන්න කියන්නේ. එහෙම දැක්කොත් වඩාත් හොඳයි. උපරිම සිල්ලර මිල. තියෙන්න ඕනේ මැක්සිමම් රීටේල් ප්‍රයිස්. මැක්සිමම් රීටේල් ප්‍රයිස් MRP එක තියෙන්න ඕනේ. ඒ මිලට වඩා මිලක් අය කරන්න බෑ අපේ. තේරුණාද? ඊයේ රෑ අපි භාණ්ඩයක මිල රුපියල් 500යි සුරුමේ තියෙනවා. ඊයේ රෑ රුපියල් 100කින් වැඩි 600යි. අද අපෙන් 600ක් අය කරන්න බෑ. අය කරනවා නමුත් වැරදි ඒක. අපි කතා කරොත් අපිට රුපියල් 500 දීලා ගන්න පුළුවන්. මොකද ඒක පරණ මිලට තිබිච්ච පරණ නිෂ්පාදන වියදම්වලට මිල කරපුවා. ඒක මේ මිල ඉහළ යාමට බලපාන්නේ. මිල ඉහළ යාම බලපාන්නේ ඊ රාත්‍රියේ ඉඳන් නිෂ්පාදනය කරන ඒවට විතරයි. තේරුණානේ? ඊළඟට අඩංගු ද්‍රව්‍ය ඉන්ග්‍රේඩියන්ට්ස් කියන්නේ තියෙන්න මොන විශේෂයෙන්ම ආහාර පාන වර්ගවල රස කැවිලි පළතුරු බීම යෝගට් තේරෙනවද ඒ වගේ ආහාර පානවල අනිවාර්යයෙන්ම අඩංගු ද්‍රව්‍ය තියෙන්න ඕනේ මොකද ඒක ආහාරයක්නේ අපේ සෞඛ්‍යයට ඍජුවම බලපෑමක් වෙන්න පුළුවන් ධනාත්මකව ඍණාත්මකව ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ අඩංගු ද්‍රව්‍ය කියවන්න ඕනේ දැන් මම දන්න දරුවෙක් ඉන්නවා එයාට දැන් එයා රෝගී තත්ත්වයෙන් සුවපත් වෙලා මුත් එයාට දීර්ඝ කාලයක් බෙහෙත් කරන්න උනා. දැන් බෙහෙත් නවත්තලා දැන් සාමාන්‍ය තත්ත්වයේ ඉන්නවා. එයාට වෛද්‍යවරු දීපු උපදේශය තමයි කිසියම් කන ආහාර වර්ගයක රස කැවිලි වෙන්න පුළුවන්, ඩිසර්ට් වර්ග අතුරුපසයන් වෙන්න පුළුවන්. කිරි හෝ කිරි මිශ්‍රිත දෙයක් තියෙනවා නම් ඒව කන්න එපා. කෑවොත් නැවත රෝගෙ මතුවෙනවා. එහෙනම් එයා අනිවාර්යයෙන්ම ඩිසර්ට් එකක් පැක් කරලා තියෙනවා. යෝගට් වගේ ඩිසර්ට් පැක් කරලා තියෙනවා නම් එයාට කියවන්න කිරි තියනවද කියන එක. කිරි මිශ්‍ර නම් එයාට කන්න බෑ. එයාට කන්න පුළුවන් ඔය බයිට් වර්ග තියෙන බෙදපු જાති මුරුක් වගේ ඕන තරම් කන්න පුළුවන්. චොක්ලට් බෑට කන්න. කිරි තියෙනවනේ. අන්න ඒ වගේ අඩංගු ද්‍රව්‍ය අතිශය වැදගත් බොහෝ අයට Tamanට ගැළපෙන සෞඛ්‍යයට ගැළපෙන භාණ්ඩය සොයාගෙන පරිභෝජනය කරන්න. නැත්නම් නිවැරදි පරිභෝජන රටාව පවත්වාගෙන යාමට මේ ලේබලයේ තියෙන අඩංගු ද්‍රව්‍ය අත්‍යවශ්‍යමයි. ඊළඟට නිෂ්පාදිත දිනේ අනිවාර්යයෙන්ම තියෙනවා date of production. ඒ වගේම කල්ලිකුත් වීමේ දිනේ date of expiry තියෙන්න ඕනේ. මේ දෙකම ඕනේ. මොකද හේතුව මම ඉස්සෙල්ලා කිව්වේ. ජනවාරි 1 වෙනිදා තමයි බිස්කට් නිෂ්පාදනය කරලා ටින් ගත කරලා තියෙන්නේ. එම අවුරුද්දේ ඔක්තෝබර් 10 කල්ලිකුත් වෙනවා. එහෙනම් සැප්තැම්බර් මාසේ අග වෙනකොට ඔක්තෝබර් මුල වෙනකොට අපි දැනගන්න මේක අපි මිලදී නොගෙන ඉන්නේ. ෂුවර් නේ. තේරෙනවද? ඒ නිසා දෙකම වැදගත් වෙනවා. අනික ගබඩා කිරීමේ හා ප්‍රවාහණයට හා භාවිත කිරීමට උපදෙස්. සමහර උපදෙස් එක්ක ගබඩා කිරීම උපදෙස්, ප්‍රවාහන උපදෙස්, භාවිත කිරීම උපදෙස් ඔය ලේබලේ දාන්න පුළුවන්. විශේෂයෙන්ම බෙහෙත් වර්ග, සිරප් වර්ග වලදී මම කිව්වේ තේ හැන්දෙන් 1යි, තේ හැන්දෙන් 2යි, කෑමට පෙර, කෑමට පසු,
දිනකට 3 වරයි. දිනකට 2 වරයි. අපි දැනගන්න එපයි. වෛද්‍යවරයෙක් අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියලා දුන්නා. තව ඒක නැති වුණොත් එහෙම අපිට මේක බලන්න පුළුවන් සිරප් වර්ග පානය කරන්න. සමහර භාණ්ඩ වර්ග ගබඩා කිරීම. keep in cool place. නැත්තම් keep in a fridge. ෆ්‍රිජ් සීත කරන එක තබන්න. නැත්තම් සීත ස්ථානික තබන්න. තේරෙනවද? keep in warm place. උණුසුම් ස්ථානික තබන්න. ඒ අණුව අපිට භාණ්ඩේ ගබඩා කරන්න වෙනවා. ප්‍රවාහණය කළ යුතු ආකාරයත් කියනවා. තේරෙනවද? ඒ කියන්නේ මේ ප්‍රවාහණය කිරීමේදී මේ පැත්ත ඉහළට කියලා ඕන ඊතලයකුත් ගහලා තියෙනවා. අනිත් පැත්ත ගියොත් සමහරට හොඳ නැහැ. අපි තු ෆ්‍රිජ් එකක් වගේ කියලා ගෑස් බහිනවා. ආයි මුලින්දම ගෑස් ගහලා සෑහෙන පැය ගාණක් ෆ්‍රිජ් එක නිකන් තියලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේ උපදෙස් මේකේ තියෙනවා. අනික අනතුරු ඇඟවීම නැත්නම් අවවාද. භාණ්ඩය සම්බන්ධයෙන් විවිධ අනතුරු ඇඟවීම සහ අවවාදත් ලේබල් එකේ තියෙනවා. උදාහරණයක් වශයෙන් අනතුරු ඇඟවීමේ ලාංඡන. අනතුරු ඇඟවීමේ ලාංඡන. දැන් මිනිඔලුවක් සහිත ලාංඡනේ තියෙන මොනවටද? වසවිස කියන එකනේ. පරිස්සමෙන් පරිහරණය කරන්න කියන එකනේ. තේරෙනවද? අනිවාර්යයෙන්ම අනතුරු ඇඟවීමේ ලාංඡන ලේබලේ තමයි දාන්න ඕනේ. වෙන කොහෙවත් නේ ලේබලෙම තමයි ඇතුළත් කරන්න ඕනේ. සමහරට අපි හිතමු සූර්ය ආලෝකයේ වැදෙන පින්තූරයක් වගේ තියෙන්නේ. ඉර ලකුණු කරලා ඒකෙන් පෙන්නුම් කරනවද? ඒකෙන් පෙන්නුම් කරන්නේ සූර්ය රශ්මියට හසු වෙන්න තියන්න එපා. තිබුණොත් මේක නැෂ්‍ය වෙයි. ආහාරයෙන් නුසුදුසු වෙයි. අන්න අනතුරු ඇඟවීමේ මොකද්ද? ලාංඡනයක් නැත්නම් සලකුණක්. තේරෙනවද? ඒ වගේ තියෙනවා. ඊළඟට ප්‍රමිති ලාංඡන අනිවාර්යයෙන්ම. සමහරට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අපි SLS ලාංඡනය අනුමත කරත් ගත්තා නම් SLS ප්‍රමිතිය SLS ලාංඡනයේ තියෙන ලේබල් එකේ තමයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිෂ්පාදිත වලට ලොකු පිළිගැනීමක් විශ්වාසයක් නැහැ. නමුත් ඒ ව්‍යාපාර පවා ප්‍රමිති ආයතනය විසින් අනුමත කළ ප්‍රමිතියක් අනුව නිෂ්පාදනයේ ආරම්භයේ සිට අවසානය දක්වා සියලු නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු අවස්ථා ප්‍රමිතියට අනුකූලව ඉතා ස්තරම් ආකාරයෙන් නිමා කර ඇති බවට සහතික කරන විදාතා සහතිකරණය. විදාතා ලාංඡනයේ තිබුණොත් අපි දන්නවා මේක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කර ප්‍රමිතියක් අනුව හදපු තත්ත්වෙන් උසස් භාණ්ඩයක්. SLS දැක්කොත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කළ තත්ත්වෙන් උසස් භාණ්ඩයක්. අනික ISO දැක්කොත් ISO 9001 ISO 14001 නේ. ISO 14001 දැක්කොත් අපි දන්නවා පරිසර හිතකාමී ලෙස හදපු නිෂ්පාදනය. ISO 9001 දැක්කොත් අපි දන්නවා යහපත් තත්ත්ව කළමනාකරණ පද්ධතියක් තුලින් උසස් ප්‍රමිතියක් ආරක්ෂා කරමින් හදපු නිෂ්පාදිතයක් කියලා අපි දන්නවා. අන්න ඒ වගේ ඒ ලාංඡනත් අත්‍යවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ මූලික කාරණා කීපයක්ම ලේබල් එක තුලත් වෙන්න ඕනේ. දැන් මේ පාඩමේ කරන්න කියලා නිර්දේශ කළා නේ අහන්න පුළුවන් මොනවද? ලේබල් කරණය මගින් පාරිභෝගික ලබන වාසි. එකක් මොකක්ද? එකක් තමයි අපිට නිවැරදි තේරීමක් කරලා මිලදී ගන්න පුළුවන්. නිවැරදි තේරීමක් තුලින් නිවැරදි භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. දැන් ලේබලේ තියෙනවනේ ප්‍රමිති ලාංඡන තියෙනවා, date of expiry තියෙනවා, date of production තියෙනවා. ඒ සියල්ල තියෙනවා අපි ඒව බලලා ගන්නවා. ගත්තන් පස්සේ මේ භාණ්ඩේ නැෂ්‍ය වෙලා මේ වන විටත් already නැෂ්‍ය වෙච්ච භාණ්ඩයක්. තාම නිෂ්පාදනය කළ මාස දෙකක්වත් ගියේ නැහැ. තව මාස 10ක් තියෙනවා යල්පනින්. මොකද අපිට පුළුවන් බොහොම ලේසියෙන් නෛතික චෝදනා කරලා නීතියේ පිළිසරණ ලබා ගන්න පුළුවන්. නීතිමය සහන ලබා ගන්න පුළුවන්. තියෙනවනේ මේකේ. කෙලින්ම අපිට අනිවාර්යයෙන්ම සහනයක් ගන්න පුළුවන්. වන්දියක් නැත්නම් දීපු මුදල් ආපසු ගන්න පුළුවන්, දෙගුණයක් වගේ දෙන්න පුළුවන්. උසාවියෙන් අප ඒව අපුරු තීන්දුව ගන්න ලේසි. අනිත් එක වෙළඳ පොළේදී ගත කරන කාලයත් අඩු වෙනවා. ඇයි අපිට ලේබලේ තියෙන දේ කියව අපිට ගැළපෙනවා නම් ගත නැත්නම් නිකන් හිටියා. ප්‍රශ්න කරන්න හිතන්න දේවල් නැහැ. තේරුණාද? අනිත් එක තමන් වැය කරන මිලට ඉහළම තෘප්තියක් ලබන්නත් පුළුවන්යි. අපි නිවැරදිම භාණ්ඩය තෝරගත්තා. මම සොයා හිටපු භාණ්ඩය මට ලැබුණා. සෞඛ්‍ය ආරක්ෂිත භාණ්ඩයක් මට හම්බුණා. උසස් ප්‍රමිතින් යුක්ත භාණ්ඩයක් මට ලැබුණා කියන සතුට තියෙනවා. එහෙනම් වැය කරන මිලට උපරිම තෘප්තියක් ලබන්නත් මේ පාරිභෝගිකයන් මේකෙන් හැකියාව ලැබෙනවා. තේරුණා වගේ වාසිත් සමහර විට අහන්න බැරි කමක් නැහැ අහන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදය මගිනුත් අලෙවිකරණ සම්පාතයේ ප්‍රධාන උපාංගයක් වන නිෂ්පාදිත මිශ්‍රය ප්‍රොඩක්ට් මික්ස් කියන සංකල්පය හා සැබඳි පාඩම් ඒකක කීපයක් තමයි මේ නිම කළේ. එහෙනම් ඒකේ අවසන් ඔසේ අපි කතා කරා ඇසුරුම් කරන්නේ ඇසුරුම සහ ලේබල් කරන්නේ ගැන. මම හිතන්නේ දැන් නිෂ්පාදිත මිශ්‍රය ප්‍රොඩක්ට් මික්ස් මිශ්‍රයට අපි බොහෝ දේ කතා කරා. ඇසුරුම් කරණය,
ලේබල් කරණය, සන්නම් කරණය, වෙළඳ ලකුණ, ඒ වගේම නිෂ්පාදිත මිශ්‍රය, නිෂ්පාදිත මිශ්‍රයක උපාංග තේරෙනවද? දැන් මම හිතනවා අලෙවිකරණ සම්පාතයේ වැඩිපුරම ප්‍රශ්න අහන ඒකකයක් වන නිෂ්පාදිත මිශ්‍රය අපි සම්පූර්ණයෙන්ම සමස්තයක් වශයෙන් සාකච්ඡා කළා, තර්ක කළා, විෂය කරුණු හොඳින් අවබෝධ කළා. ඔබට මම හිතනවා දැන් මේ ඒකකයේ සම්බන්ධයෙන් කියන්නේ භාණ්ඩ මිශ්‍රය, ප්‍රොඩක්ට් මික්ස් කියන ඒකකයෙන් විභාගයට යොමු වෙන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න දැන් සාධාරණ හැකියාවක් ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේද වලින් අලෙවිකරණ සම්පාතයේ තවත් P3ක් තියෙනවා. ප්‍රයිස්, ප්ලේස්, ප්‍රොමෝෂන්. අන්නේ උපාංග තුනට අපි අවශ්‍ය විෂය කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.